මැටි කියන කිව්ව සැනින්ම අපිට මතක් වෙන්නේ මේ නම මේ බ්‍රෑන්ඩ් එක. මේක නමක් නෙමේ බ්‍රෑන්ඩ් එක. සමහර රෝල්ස් රොයිස් එන්ජින් එක හදන්නෙත් පාවිච්චි කරන කේසින් එක ගහන්නෙත් මැටි වලින්. අභ්‍යවකාශ යානාවල රස්නේ දොරටු දෙන වටේට ගහන ප්ලේට් එක හදන්නෙත් මැටි වලින්. අපි තාම මේ වළඳක් කට්ටියක් මුට්ටියක් එක්ක ඔයා මේ හදන බඩු ඔයා මේ පොළොවේ වලක් කාරලා මැටි අරගෙන ඔය කියන සෙන්ටිග්‍රේඩ් ගානට මේ බඩු පුච්චනවනේ අපි. පිච්චුවට පස්සේ ඕක ටයිනියස්ට් පාටිකල් එකට කුඩු කරත් ආයිත් මේ මහ පොළොවට එකතු වෙන්නේ. එහෙම බැලුවොත් එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මාස්ටර්පුට කරන්නේ මහා විනාශයක් නේ. ඔව් ඒක තමයි කියන්නේ. අපි හැමෝටම අරමුණක් තියෙන්න ඕනේ. සියලුම ව්‍යාපාරිකයන්ට සියලුම පුද්ගලයන්ට ව්‍යාපාර කරන රැකියා කරන අපි හැමෝටම අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ තමයි හෂාන් මම කියන්නේ අපි කුමන දේ කරත් ඒ කරන දේ විසින් මිහිතලේ දීර්ඝකාලීන යහ පැවැත්ම ස්ථාවර කරන්න. පරිසරයට, සතාසීපාවට, මානව වර්ගයාට මේකට කිසිම හානියක් වෙන්න බෑ. දැන් ඔයාව ලොක් කරලා තියෙන්නේ. අපි කරන්නේ ඔකට පාස්වර්ඩ් එකක් තියෙනවා. ඕක අන්ලොක් කරපු ගමන් ඔයාව කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද ඔයා ඉන්නේ නෑ මෙහෙම. right? ඔයා ඊට පස්සේ හඹාගෙන යනවා. මොකද සාමාන්‍යයෙන් අංග විකල උපංගේ ලෙඩක් නැති තරුණයෙක් කියන්නේ එහෙම තෘප්තිමත් වෙන කට්ටියක් නෙමෙයිනේ. අපි ධනවත් පුද්ගලයෝ නෙමෙයි. right? අපි එහෙම ධනවත් පුද්ගලයෝ නෙමෙයි. මධ්‍යම පාන්තික. මධ්‍යම පාන්තිකද මන් දන්නේ නැහැ. මට මතකයි මං උපදිනකොට අපි හිටියේ කුලියගේක කියලා. විටින් විට අවුරුදු දෙකෙන් දෙකට වෙන වෙනම ගෙවල් වලට කුලියට ගිය විත්‍යත් මන් දන්නවා. ඊළඟට මගේ මේ වර්ධනයේට මගේ පියාගේ හැසිරීම තද්ද බලපෑමක් කරනවා. ඔහු අපේ ආහාර සැපයුම් කරුවා පමණක් නෙමෙයි. ඔහු අපට බලය, අධිපතිභාවය, අර ප්‍රතාපවත්භාවය, නීතිය මේ ඔක්කොම අපේ මතු පිටට ඔහු ගෙනල්ලා දැම්මා. අපිට කන්න වෙලාවක් තිබුණා. කන විදියක් තිබුණා. කනකොට හැසිරෙන විදිහක් අපිට තිබුණා. කොහේ ගියත් හවසට ගෙදර ඉන්න ඕන වෙලාවක් තිබුණා. සරල විදිහට 6ට පස්සේ ගෙදර ආවොත් අපි ඉන්න ඕන රැලි වෙනකන් එළිය පඩියේ. ඇතුළට ගන්න. ඒතර අම්මා අපිට ඇවිල්ලා හොරෙන් කන්න දෙන්නේ. අහුනොත් අම්මටත් ගුටි හම්බ වෙනවා. හැබැයි ඔහු කවදාවත් අපිට කිව්වේ නෑ ඉගෙන ගන්න කියලා. ඔහු කවදාවත් අපිට කිව්වේ නෑ පාඩම් කරන්න කියලා. ඔහු කවදාවත් අපිට කිව්වේ නෑ මේ වර්ගයේ වෙන්න ඒ මුකුත්ම ඔහු කිව්වේ නෑ. මම ඉගෙන ගත්තේ නෑ. නෑ මගේ පාසලේ උගන්වපු කිසිම දෙයක් මං ඉගෙන ගත්තේ නෑ. තාමත් ඒ වෘත කියනවා. ඒතර දැන් මේ ශිෂ්‍යත්වයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ දේවල් මං කියන්නම් ඒක. මේක හරි වැදගත් අපේ රටේ. අනිවාර්යයෙන්. මොකද මම වගේ දරුවෝ දසලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවා. ඒ පීඩාවට පිළිතුරු නෑ දරුවන්ට. මොකද ඒක තේරුම් ගන්න බෑ කාටවත්. මේ අධ්‍යාපන ක්‍රමය ඔබ මරා දමනවා. ඒක ඔබ හිතනවාද මේ නොහිතා කරන වැඩක් කියලා? හිතාමතා නෑ, හිතාමතා සැලසුම් සහගතව ඔබේ දරුවා මරා දමනවා. කවුද කරන්නේ? right? පාලකයෝ, ආණ්ඩුව. ඔහු උපදිනකොටම පොසිටිව්. ඔහු ධනාත්මක තමයි. ආයි උගන් මුතුවෙන් ධනාත්මක චින්තනයක් අවශ්‍ය වෙන්නේ. ගොබ්බම කතාව. ධනාත්මක චින්තනය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ යන්නම එපා අහන්න. ඕක ඇහුවොත් ඔබට මිග්‍රේන්, උදේට වමනය දිගටම ඇහුවොත් අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ඒක ඇවිල්ලා රස්සාවක්. ධනාත්මක චින්තනය ගැන කතා කරන හැම එකෙක්ම කරන්නේ රස්සාවක්. කියන්නේ පොසිටිව් තින්කර්ස්ලා මේ කරන්නේ රස්සාවක් පමණක් විතරක් කියලාද ඔබ කියන්නේ? මම කියන්නේ එහෙම. මම කියන්නේ පොසිටිව් තින්කින් නෙමෙයි. I'm not thinking about the way you keep my world from spinning. I'm just thinking about your eyes. Just don't know if I've been faking or pretending, but I know I never felt so damn alive. I don't know if I believe the information given, that there is someone by your side. Coming back inside my body for a second, there is no way that I'm never gonna try. Hello, where you at, where you been, tell me everything about you. Go slow, so right here.
ඔබේ ව්‍යාපාරයක් ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සාර්ථකම ව්‍යාපාරයක් බවට පත් කරගන්න මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ වෙළඳ සන්නාම 500කට අධික ප්‍රමාණයක් අපත් සමග අත්වල් බැඳගෙන සිටී. දැන්වීම් කරන සහ අලෙවි කරන ශාස්ත්‍රීය වසර ගණනක අත්දැකීම් සමග ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අදම අත්විඳින්න. ව්‍යාපාර ප්‍රවර්ධනය, වෙළඳ දැන්වීම් නිර්මාණකරණය, වෙළඳ දැන්වීම් හඬ සැපයීම ඔබේ ආයතනයේ සමාජ මාධ්‍ය මෙහෙයවීමේ සිට සියලුම ප්‍රවර්ධන කටයුතු දිවයිනේ අඩුම මිල ගණන් යටතේ ප්‍රවීණයන් හරහා වැටිම අනර්ගත්වයෙන් අදම සිදු කරගන්න. පැය 24 තුළ ඔබට සුදුසු ඕනෑම වෙලාවක අපට කතා කරන්න 077 46 58 684. ආයුෂ බොහෝ වේවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ව්‍යාපාරික ලෝකයේ ඉන්න හැම කෙනාටම තමන්ගේ ව්‍යාපාරය, තමන්ගේ සේවාව, තමන්ගේ බ්‍රෑන්ඩ් එක දිනෙන් දින වැඩි දියුණු වෙන, සාර්ථක වෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපේ වැඩසටහන සුවිශේෂී. අද අපි ආවේ කොළඹින් කිලෝමීටර් ගාණක් එළියට ඇවිල්ලා අපි දැන් ඉන්නේ උඩවලව. ඉතින් මම හිතන්නේ සංචාරක පුරවරයක්, සංචාරක ආකර්ෂණයේ වැඩි වශයෙන් දිනාගත්ත පුරවරයක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ වෙනකොට ලංකාවේ තියෙන ආර්ථික පසුබෑම සහ සමාජීය දේශපාලනික වටපිටාවත් එක්ක සමහර වෙලාවට අපිට අපේ තියෙන කුඩා ව්‍යාපාරයත් හරිහැටි කරගෙන යන්න බැරි වටපිටාවක් තියෙනවා. සමහර වෙලාවට මහා පරිමාණ ව්‍යාපාර කරපු ව්‍යාපාරිකයන් පවා දැන් චුට්ටක් අඩිය ආපස්සට තියලා තියෙනවා. මොකද මේ රට යන අත ටිකක් වෙන විදිහකට නිසා. කොහොම නමුත් කුමන වටපිටාවක, කුමන පරිසර තත්ත්වයක, කුමන සමාජීය ආර්ථික වටපිටාවක වුණත් තාමත් ඉන්න අපි අතර තමන්ගේ ගමන යන, තමන්ගේ සාර්ථක ගමන යන සහ තමන්ටම කියලා මාවතක් හදාගත්තු මිනිස්සු සහ මිනිස්සුගේ කතාව ඔබට මට මං හිතන්නේ ජීවිතේ වෙනස් කරන කතාවක් වෙනවා. ඉතින් අද වැඩිපුර මම කතා නොකර අපි වැඩසටහනට ආරාධනා කරපු ආරාධිතයාට කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මොහු ගැන කතා කරන්න කලින් මේ ලංකාවේ මේ මැටි කර්මාන්තය ගැන කතා කළ යුතුම මාතෘකාවක්. මොකද මේ වෙනකොට මොහුගේ නම පට බැඳිලා තියෙන කාරණාවත් එක්ක මැටි කිව්ව සැනින්ම අපිට මතක් වෙන්නේ මේ නම, මේ බ්‍රෑන්ඩ් එක. මේක නමක් නෙමේ, බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒ තමයි අජිත් පෙරේරා ව්‍යාපාරිකයා, ඒ වගේම කලාකරුවා. ඉතින් අපිත් එක්ක ඉන්නවා සමහරු හඳුන්වනවා මාස්ටර් පොට. එහෙම නැත්නම් මහා කුඹලා. අපි බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට. ආයිබෝවන්. ආයිබෝවන් ආශා. බොහොමත්ම ස්තුතියි අපිට වැඩසටහනට අවස්ථාව ලබා දුන්නාට. මේ ඔබ මොන විදිහට හඳුන්වනවටද කැමති? රටේ ජනතාව දාපු එක නම් තියෙනවා. අශාන් මේ කාලේ මාස්ටර් පොට, මහා කුඹලා කියනවා. කොහොමවත් මාව ව්‍යාපාරිකයෙක් විදිහට හඳුන්වනට මගේ කැමැත්තක් නෑ ඇච්චර. ඔබ වැඩිපුර මාස කලාකරුවා කියන නම. අජිත් පෙරේරානේ. අජිත්නේ මගේ නම. රයිට්. ඔබට පහසු විදියක්. අජිත් හරි, මාස්ටර් පොට. අජිත් තමයි මේ හැම කෙනෙක්ම වෙන්නේ නේ. ඔව්. රයිට්. ඒකින්ද ඔබ කැමති විදිහකට හඳුනගන්න ඒක ප්‍රශ්නයක්. නමුත් මම විශ්වාස කරනවා මම ආටිස්ට් කෙනෙක් කියලා. හොඳයි. ඔබේ ව්‍යාපාර සහ ව්යාපාරික වටපිටාව මම හිතන්නේ මේ වෙනකොට බොහෝ පිරිසක් දන්නව හඳුනනවා. නමුත් මේ වෙනකොට මොන ශාස්ත්‍රයන් වලද ඔබේ ව්‍යාපාර තියෙන්නේ? මේ මැටි කර්මාන්තය ආශ්‍රිතව විතරද? විටෙක මැටි කර්මාන්තය පිළිබඳ වැඩි කතා නොකර ඉන්නත් මම පෙළඹෙලා තිබුණා. හේතුව? ඒකට හේතුව තමයි මැටි කර්මාන්තය කියන්නේ මිට වඩා විශාල පළුල් දෙයක්. ඒක ඇත්තටම මං විශ්වාස කරනවා මේ යම් කිසි පමණකින් හෝ අපේ ජනතාව දකින්නේ මේ මම පොඩ්ඩක් කරන කියන දේවල් එක තමයි දකින්නේ. ඔබ දන්නවා ඇති දැන් මැටි කියන එක හෂාන් සමහර රෝල්ස් රොයිස් එන්ජින් එක හදන්නෙත් පාවිච්චි කරන කේසින් එක ගහන්නෙත් මැටි වලින්. අභ්‍යවකාශ යානාවල රස්නේ දෝරතු දෙන වටේට ගහන ප්ලේට් එක හදන්නෙත් මැටි වලින්. අපි තාම මේ වළඳක් කට්ටියක් මුට්ටියක් එක්ක කතා කරනවා. මං විශ්වාස කරනවා මැටි කර්මාන්තයේ ඊට අදාළ හොඳම තැනින් ඉස්සරහට ගන්න ඕනේ මේ ඉදිරි අවුරුදු කිහිපය තුළ. රයිට්. මම ඒකට අදාළ වටපිටාව මේවා කරලා තියෙනවා. හැබැයි ඒකට විශාල ධනස්කන්ධයක් යනවා. ඒ නිසා පහුගිය කාලේ මම හුඟක් වැය කරේ මේ ආකිටෙක්චර් පැත්තට. ආකිටෙක් කෙනෙක් විදියට ගෘහ නිර්මාණ ශාස්ත්‍රයේ, වාස්තු ශාස්ත්‍රයේ මගේ සංචාරක ව්‍යාපාරවල ශාස්ත්‍රවල ගොඩක් වැඩ කරන්න. අපි කතා කරමු. ඔහොම තමයි ව්‍යාපාරික වටපිටාව සහ ව්‍යාපාරික ඒක ඊළඟට සංචාරක ශාස්ත්‍රයේ
හෝටල් ආශ්‍රිත මගේ වැඩ පිළිවෙල ඊළඟට මැටි කර්මාන්තේ මම හිතන්නේ මේ ඉදිරි අවුරුදු 2-3 මම හිතන්නේ ලංකාවේ ඒක ගෙනියන්න ඕන කරන උපරිම මැදිහත් වීම කරන්න කල්පනා කරනවා. ඒ කියන්නේ මේ වෙනකොට මේ මැටි කර්මාන්තයට යම් කිසි පසුබෑමක් තියෙනවද සහ එහෙම අතහිතක් ඒ කියන්නේ හයියක් නැද්ද මේකට මේ කර්මාන්තයට? ආශාන් මෙහෙමයි. මට පුද්ගලයෙක් විදියට මට කර්මාන්තයක් කරන්න පුළුවන්. දැන් අපේ රටේ මිනිස්සු කර්මාන්ත කරනවානේ පුද්ගලිකව. හැබැයි මට පුද්ගලයෙක් විදියට තිබුණා විශේෂ කර්මාන්තයක් කරන්න ඕනේ කියන එක. ඊළඟට ඒ කර්මාන්තයේ අවසාන ප්‍රතිඵලය මගේ රටට මගේ රටේ ජනතාවට යන්න ඕනේ. ඊළඟට ඒක හරහා රටක් විදියට ප්‍රොඩක්ට් එකක් විදියට ලෝකයක බ්‍රෑන්ඩ් වෙන්න ඕනේ. ඒ මූලික උවමනාව මට තිබුණා. ව්‍යාපාරයක් කරලා තමුන්ට යමක් හම්බ කරගන්න ඕන නම් තමුන්ට වාහනයක් අරන් තමුන්ට පුෂ්ටිමත් ජීවිතයක් ගත කරන්න ඕන ඒක රයිට්. හැබැයි ඒකත් ඒක හරහා සමස්ත තමුන්ගේ රටේ ජන ජීවිතයේ රටට යම්කිසි දෙයක් කරන්න ඕන නම් ඒක වෙන දෙයක්. ඒ කියන්නේ දැන් අර money first කියන කන්සෙප්ට් එකට ගියොත් තමයි අර රට ගැන, ජාතිය ගැන, සංස්කෘතිය ගැන හිතන්න අවශ්‍යතාවයක් නැහැ. සහ මේ තමන්ගේ ව්‍යාපාරය විතරක් කරගත්ත තමන්ට සවයි වෙන්න විතරක් කරගන්න. නමුත් එතන ඔබට තියෙන ඊට වඩා වෙන කන්සෙප්ට් වෙන එකක්. ඒක ඉතාමත් පැහැදිලි. දැන් හෂාන් අපේ රටේ ජනතාවගෙන් අපි අහුවොත් වෙරට මිනිස්සුන් ඇහුවොත් ඇයි මේ කර්මාන්තයක් කරන්න කියලා. ඇයි හෂාන් මේ YouTube channel එක කරන්නේ? ඇයි ඔයා ව්‍යාපාරයක් කරන්නේ? ඇයි සංගීතය කරන්නේ? ඇයි කියලා ඇහුවොත් හැමෝටම කියයි මට මේ ශාස්ත්‍රීය ලොක්ෙක් වෙන්න ඕනේ. මට මෙච්චර ඩොලර්ස් හම්බ කරන්න ඕනේ. මට මෙච්චර සල්ලි හම්බ කරන්න ඕනේ කියලා. හැබැයි මට එහෙම නෙමෙයි. මට තිබුණ වෙන අරමුණක්. මේ අරමුණ පහුගිය කාලේ තාමත් ඒක තීව්‍ර වෙන්න පටන් ගත්තා. එක පැත්තකින් රටේ තත්ත්වයන් එක්ක. ඊළඟට මගේ දුව එයා ආකිටෙක් කෙනෙක් වෙලා එයාගේ උසස් අධ්‍යාපනයේ තව දුරටත් වැඩ කරද්දී අපි දෙන්න අතරත් ඇති වුණ බරපතල සංවාදයක්. උදාහරණයක් විදිහට දවසක් මගේ දුව මගෙන් අහනවා ඔයා දන්නවද ඔයා මේ හදන බඩු ඔයා මේ පොළොවේ වලක් කාරලා මැටි අරගෙන ඔය කියන සෙන්ටිග්‍රේඩ් ගානට මේ බඩු පුච්චනවනේ අපි. පිච්චුවට පස්සේ ඕක ටයිනියස්ට් පාටිකල් එකට කුඩු කරත් ආයිත් මේ මහ පොළොවට එකතු වෙන්නේ. අපි යමක් ලබා ගන්නවා මේ සවාදහම. පොළොව අරලා ගන්නවා. අරගෙන ලක්ෂ ගණන් වලට බඩු හදලා විකුණනවා. ඒ හදන බඩු ලෝකේ තියෙන කුඩාම අංශුවට කුඩු කරත් මහ පොළොවට එකතු වෙන්නේ. හරි එහෙනම් දාද අපි මොනවද දැන් මේ වල ගොඩ කරන්න දැන් මොනවද කරන්නේ මේ හාරන වල එහෙම බැලුවොත් එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මාස්ටර් පොට කරන්නේ මහා විනාශයක් නේ. ඔව් ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. රයිට්? ඒ කියන්නේ එතකොට දැන් අපි වලක් හාරලානේ මේක ගන්නෙ. ඒතර අපිට තියෙනවා වගකීමක් මේ වල පුරවන්න මොකද්ද කරන්න කියන එක. මේ අරක කුඩු කළා වල පුරවුවට පිරෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ කරන්නේ. මේ වල පුරවීමේ ක්‍රියාවලිය තමයි මේ කරන්නේ. රයිට්? මැටි මහ පොළවේ අඛණ්ඩව නිෂ්පාදනය වෙනවා. රයිට්? මේ මිහිතලය කවදාද ඇති වුණේ එදා ඉඳලම මේ ක්‍රියාවලිය මහ පොළවේ මැටි පාෂාණ දි รา පත් වීම. රයිට්? මේ පාෂාණ දි รา පත් වීමෙන් මේ මැටි හැදෙන්නේ. හරි? මේ ඩිකොම්පොසිෂන් කියන ක්‍රියාවලිය අඛණ්ඩවම සිද්ධ වෙනවා. මැටි ඉවර වෙන්නේ නැහැ. රයිට්? නමුත් අපි බලන්න ඕනේ එළියට ගන්න මැටි ටිකෙන් වඩාත්ම ප්‍රතිඵලදායී දෙයකට ඒක යොදවන්නේ කොහොමද? අත්‍යවශ්‍යම දේ මොකක්ද ඒකෙන් කරන්න ඕනේ? රයිට්? ඒ හරහා වෙන ඒ භූමියෙන් අපි ගන්න දේෙන් වෙන කිසියම් විනාශයක් කිසියම් දෙයක් තියෙනවා නම් ඒක රිකවර් කරන්න අපි මොකද්ද කරන්න කියන එක. එතකොට තමයි කිව්වේ මේක තමයි දුව අපි කරන්නේ. අපි මේ දේශපාලනය කියලා කරන්න ඕනි කියලා මේ දැන් සංවාදයකට ඇවිල්ලා තින්නේ. ඒක තමයි. රයිට්? මහා පොළොව අපි කරන කිසියම් අවදයකින් අපි හැමෝටම අරමුණක් තියෙන්න ඕනේ. සියලුම ව්‍යාපාරිකයන්ට සියලුම පුද්ගලයන්ට ව්‍යාපාර කරන රැකියා කරන අපි හැමෝටම අරමුණක් තියෙන්න ඕනේ. ඒ අරමුණ තමයි හෂාන් මම කියන්නේ අපි කුමන දේ කරත් ඒ කරන දේ විසින් මිහිතලයේ දීර්ඝකාලීන යහපැවැත්ම ස්ථාවර කරන්න ඕනේ. ඒ උදෙසා අපි කරන්න ඕනේ. එන්ෂුවර් කරන්න ඕනේ. මොනවා කරත් ඒකේ මේ පරිසරයට, සතාසීපාවට, මානව වර්ගයාට මේකට කිසිම හානියක් වෙන්න බෑ. රයිට්? එසේ හානියක් නොවන ව්‍යාපාරවල තමයි අපි යෙදෙන්න ඕනේ.
වැඩ කටයුතු ලේ දෙන්න ඕනේ. right? එතකොට ඒ අරමුණ හදාගත්තට පස්සේ තමයි දැන් ලෝකේ කියනවනේ ව්‍යාපාරවල ට්‍රිපල් බොටම් ලයින් කියලා එකක් කියන්නේ. ලාභය දාලා තියෙන තුනට planet, people, profit කියන. නමුත් ඔක ලංකාවේ වෙලා තියෙන ඔක අනිත් පැත්තනේ. ලාභය එකට ඇවිල්ලානේ තියෙන්නේ. එකටත් ඉස්සරහින් තියෙන්නේ. ඒවයි මිනිස්සු කොහෙවත් නැහැ. ඒවයි මිනිස්සු ප්ලැනට් එක හොයාගන්න. ඒව ඇත්තෙම නැහැ. right? ඒකින්ද අපි අතර සංවාදයක් තියෙනවා. තද දැඩි සංවාදයක් අපි අතර තියෙනවා. කොහොමද right? ව්‍යාපාර කරන්න ඕනේ. හැබැයි මේක කරන්න ඕනේ. මේක ඉස්සරහට ගෙනියන්න ඕනේ. හැබැයි මේ සමස්ත ප්‍රජාවත් අරගෙන කොහොමද යන්නේ කියන එක. රටත් අරගෙන කොහොමද යන්නේ කියන එක. right? මට බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මට ලෝකෙ පුරාම ලෝකෙ මං හිතන්නේ මේ වෙනකොට කිසිම රටක තියෙනවා කියලා මගේ මේ චොප් එක මගේ මේ ලාංඡනය ගහපු නැති බඩු. හැබැයි මගේ රටේ චොප් එකට එහෙම එකක් නැහැ නේ. මගේ රටට දැන්නත් තියෙන ලෝකෙ නම් අංක එකේ හිඟන්න කියලා හිඟා කකා හතර වටේ යන ලාංඡනයක්. දැන් ඔබ විශ්වාස කරන්නේ මේකට විසඳුමක් විදිහට මේ රටට අවශ්‍ය වෙන්නේ දේශපාලනීය වෙනසක්ද නැත්නම් සංකල්පීය වෙනසක්ද? දේශපාලන වෙනසක්. තාමත් පැහැදිලි. ඔබ උදේ පාන්දර වෙන්නේ වෙන ඔය මාතෘකාව මම කතා කරන මාතෘකාව. සමස්ත දේශපාලන වෙනසක්. මිනිසුන්ගේ දැන් ඔබේ channel වල හුඟක් කරන්නේ ව්‍යවසායකයෝ දිරිමත් කරනවා. අලුත් තරුණයන්ට ව්‍යාපාරෙන්න කියනවා. ව්‍යාපාර ගන්න. මම හිතන්නේ ඔය කරුණ ඔටෝමැටිකලි සිද්ධ වෙනවා මේ කියන එක වෙනස් කරපු ගමන්. දේශීය පාලනය වෙනස් වෙච්ච එක. මේක වෙනස් වෙච්ච ගමන් ඒ කියන්නේ මේක ලොක් කරලා තියෙන්නේ. දැන් ඔයාව ලොක් කරලා තියෙන්නේ. අපි කරන්නේ ඔකට පාස්වර්ඩ් එකක් තියෙනවා. ඕක අන්ලොක් කරපු ගමන් ඔයාව කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද ඔයා ඉන්නේ නෑ මෙහෙම. right? ඔයා ඊට පස්සේ හඹාගෙන යනවා. මොකද සාමාන්‍යයෙන් අංග විකල උපංගේ ලෙඩක් නැති තරුණයෙක් කියන්නේ එහෙම තෘප්තිමත් වෙන කට්ටියක් නෙමෙයිනේ. නේ අරවා හොයනවා මේ ටූල් එක ඔයාට හෙට පරණ එකක්. ඔයා අලුත් කැමරා, අලුත් දේවල්, අලුත් මැෂින්ස්, අලුත් ටූල්ස් හොයනවානේ ඔයා ගම. හරි ලස්සන තැනකට ආවේ මේ මට ඔතනින් එහාට ඔය කතාව අරගෙන යන්න ඕනේ. ඊට කලින් පොඩි විසඳ ගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් මේ අපි ගත්තොත් එහෙම දැන් ඔබව අපි හඳුනන්නේ ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් විදියට. නමුත් මීට කලින් ඔබ රැකියා කරලා තියෙනවද? ඔබේ ව්‍යාපාරික වටපිටාවක් පෞල් පසුබිම ගත්තොත් එහෙම තියෙනවද? මොකද ඒක චුට්ටක් අපි හෂාන් මම පුංචි කාලේ ඉඳලම මේ දේශපාලනික පවුලක තමයි වර්ධනය වෙන්නේ. right? මගේ පියා එවකට සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලේ එවකට හිටපු කතානායකතුමාගේ පෞද්ගලික ලේකම්වරයා. ඒ කාලේ පෞද්ගලික කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් කියන්නේ ඉතාමත් පවර්ෆුල් චරිතයක් ඒක. ඒකට විශාල බලයක් තිබිච්ච පාර්ලිමේන්තුවේ වෙනම ඔෆිස් එකක් තිබිච්ච තනතුරක්. ඉතින් අපේ ගෙවල් වල වටපිටාව තිබුණේ මේ අපි ධනවත් පුද්ගලයෝ නෙමෙයි. right? අපි එහෙම ධනවත් පුද්ගලයෝ නෙමෙයි. මධ්‍යම පාන්තික. මධ්‍යම පාන්තිකද මන් දන්නෙත් නෑ. මට මතකයි මං උපදිනකොට අපි හිටියේ කුලීගේක කියලා. right? අපි හිටියේ කුලීගේක කියලා මම දන්නවා. right? විටින් විට අවුරුදු දෙකෙන් දෙකට වෙන වෙනම ගෙවල් වලට කුලියට ගිය විත්‍යත් මම දන්නවා. හැබැයි අපි වැටුනේ කොහොම හරි එහෙම හිටියත් ඒ කියන්නේ අපේ තාත්තා යාගේ පවුල් පසුබිම අපි මේ සමාජය තුළ ඒගොල්ලෝ එක්තරා තත්වයක ජීවිතයක් ඒගොල්ලෝ මේන්ටේන් කරා. ඒක ඇතුලේ මං හැදෙන්නේ වැඩෙන්නේ. ඊළඟට මගේ මේ වර්ධනයේට මගේ පියාගේ හැසිරීම තද්ද බලපෑමක් කරනවා. එකක් ඔහුගේ දේශපාලන චින්තනය. දේශපාලන වටපිටාව ලෝකයේ දැකපු විදිය. ඒ කියන්නේ ඔහු ඇවිල්ලා මේ අවසාන තප්පරයේ දක්වාම තිෂේ ප්‍රතාපවත් අපි ඒ කියන්නේ සිංහෙද්ද මොකෙද්ද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඔහු ප්‍රෞඩ මිනිසෙක්. ඔහු අපිට අරගෙන ආවේ ඔහු අපේ ආහාර සැපයුම් කරුවා පමණක් නෙමෙයි. ඔහු අපිට බලය, අධිපතිභාවය, අර ප්‍රතාපවත්භාවය, නීතිය මේ ඔක්කොම අපේ මතු පිටට ඔහු ගෙනල්ලා දැම්මා. right? ඉගෙන අපිට කන්න වෙලාවක් තිබුණා. කන විදිහක් තිබුණා. කනකොට හැසිරෙන විදිහක් අපිට තිබුණා. කොහේ ගියත් හවසට ගෙදර ඉන්න ඕන වෙලාවක් තිබුණා. සරල විදිහට 6ට පස්සේ ගෙදර ආවොත් අපි ඉන්න ඕන රැලි වෙනකන් එළියේ පඩියේ. ඇතුළට ගන්න. ඒතර අම්මා අපිට ඇවිල්ලා හොරෙන් කන්න දෙන්නේ. අහුනොත් අම්මටත් ගුටි හම්බ වෙනවා. හැබැයි ඔහු කවදාවත් අපිට කිව්වේ නෑ ඉගෙන ගන්න කියලා. ඔහු කවදාවත් අපිට කිව්වේ නෑ පාඩම් කරන්න කියලා.
ඔහු කවදාවත් අපිට කිව්වේ නෑ මේ වර්ගයේ කෙනෙක් වෙන්න ඒ මුකුත්ම ඔහු කිව්වේ නෑ රයිට්. වරක මට මතකයි මං ඇඳපු චිත්‍රයකට මං ඇඳ හිටපු චිත්‍රයක් ඕගේ හිතවතෙක් ඇවිල්ලා ඒකට අදාළ මට උපදේශයක් දුන්නා ඔහුත් එක්කම ආපු වෙලාවේ. ඔහු ගියාට පස්සේ මගේ තාත්තා මට කියපු උපදේශයක් තමයි මේ එක එකාට ඕන විදිහට චිත්‍ර අඳින්න බෑ. එක එක එකාට ඕන විදිහට කලාව කරන්න බෑ. උඹට ඕන විදිහට ඇඳපන් කියලා. රයිට්. ඒ කියන්නේ ඔහු නිදහස් චින්තකයෙක්. ඔය තාමත් නිදහස් චින්තකයෙක්. අපි ගතොත් එහෙම එතකොට අධ්‍යාපනික වටපිටාව මේත් එක්කම කොහොමද? අධ්‍යාපනය විශේෂයි. මම මෙහෙම කිව්වොත් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නේ මම මේ අධ්‍යාපනය සහ මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. මේ තියෙන සිස්ටම් එක. සිස්ටම් එකයි වටපිටාව ඇසුරු කරන මම කට්ටිය අසුරු කරන්නෙත් නෑ. ඒතර ඔබේ අධ්‍යාපනයේ මූලික අධ්‍යාපනයේ සහ ඒක හැදෑරුවේ මේ අධ්‍යාපන වටපිටාවේ නෙවෙයිද නැත්නම් මේකට මුණ දෙන්න සිද්ධ වුණාද? මේක තමයි. රයිට් මේක තමයි. හැබැයි මම ඉගෙන ගත්තේ නෑ. ඉගෙන ගත්තේ නෑ? නෑ මගේ පාසලේ උගන්වපු කිසිම දෙයක් මම ඉගෙන ගත්තේ නෑ. තාමත් ඒ වෘත කියනවා. මට මතකයි ඒතර දැන් ඒතර ශිෂ්‍යත්වයේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ දේවල් කොහොමද? නෑ මං කියන්නම් ඒක. මේක හරි වැදගත් අපේ රටේ. අනිවාර්යයෙන්. මොකද මම වගේ දරුවෝ දසලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවා. ඒ පීඩාවට පිළිතුරු නෑ දරුවන්ට. මොකද ඒක තේරුම් ගන්න බෑ කාටවත්. මොකද දැන් ඔබ ඉගෙන ගත්තේ නෑ කියන කාරණාවත් එක්ක දැන් ඔබ මේ ගොඩනගාගත්ත දේවල් ඔබේ දැනුම පද්ධතිය ඔබේ ව්‍යාපාරික වටපිටාව ගත්තාට පස්සේ විශ්ව ලෝකයක් වගේ. එතකොට කෙනෙක් හිතෙන්න පුළුවන් එහෙම වෙලත් මෙහෙම උනේ කොහොමද කියලා. නෑ ඒක තමයි. මේ මගේ කතාව වර්තමාන පරපුරට සහ දරුවන් ඉන්න දෙමව්පියන්ට අනිවාර්යෙන් වැදගත් වෙන්නේ ඒකයි. මොකද මේ සිස්ටම් එක මේ අධ්‍යාපන ක්‍රමය ඔබ මරා දමනවා. ඒක ඔබ හිතනවද මේ නොහිතා කරන වැඩක් කියලා? හිතාමතාම. නෑ හිතාමතා සැලසුම් සහගතව ඔබේ දරුවා මරා දමනවා. කවුද කරන්නේ? රයිට්. පාලකයෝ. ආණ්ඩුව. ඒක හම්බයක් නෙමෙයි. මොකද ඔවුන්ට අවශ්‍යයි ඔවුන් කියන දේට ඇහුම්කන් දෙන්නෙක්. ඒකට පිළිතුරු දෙන්නෙක් ඔවුන්ට අවශ්‍ය නෑ. ඒ කියන්නේ නිකන් අර මේ රොබෝලා හදනවා වගේ දෙයක්. රොබෝලත් මීට වඩා නිර්මාණාත්මකව දැන් හදනවා. රයිට්. ඔවුන්ට අවශ්‍යයි ඔවුන් කතා කරන දේ ඔවුන් කියන දෙයට එකඟ වෙන ඒක විශ්වාස කරන ප්‍රජාවක් නේ. ඒකනේ සමහරවිට ඔය දකින්නේ ඔය කියන්නේ 50 සම්මත කරනකොට අපි කියවන්නේ නැහැ. ඉතින් අපි කියවන්න දෙයක් නැහැ නේ. අපේ සාමූහික එකඟතාවයක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ අපි සාමූහික වගකීම දරනවා. ඒකින්ද 50ක් ආවම අපි අත උස්සනවා. ඒ ප්‍රජාව තමයි මේ සමාජයේ වුන් බලාපොරොත්තු සමස්තයෙන් නියෝජනය කරන්නේ. ඔව්. ඔබ විශ්වාස කරන්න මම 1957 උපදින්නේ. මේ දක්වා මේ සියල්ලම දෑහින් දැකලා තියෙනවා. මේ වෙන දේ මේ සමාජයේ මේ බිමේ තාමත් මම කුඩා කාලේ දැකපු බින් කඩවල් ඒ විදිහටම තියෙනවා කිසිම වෙනසක් නැතුව. රයිට්. අවුරුදු 60ක විතර කාල පරාසයක් තුළ කිසිදු වෙනස්කමක් නැති බිම් කඩවල් තියෙනවා. කිසිදු වෙනස්කමක් නැති ඒ විදිහටම හිතන මිනිස් ප්‍රජාවක් ඉන්නවා. රයිට්. මගේ පියා දේශපාලනය කරන වකවානුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය මේක වටේ හිටපු මිනිස්සු අබමල් රොණක වෙනසක් නෑ හිතන විදිහ. ඒ විදිහටම මිනිස්සු හිතන්නේ. රයිට්. ඒ විදිහටම හිතන මිනිස්සු මේක ඉන්නවා. කවුද මේ මිනිහා නිර්මාණය කරන්නේ? මේ මිනිහව නිර්මාණය කරන්නේ මේ අධ්‍යාපනය. ඔබට උදාහරණයක් කියන්නම්. ඔබට හොඳම උදාහරණයක් කියන්නම්. හැම දරුවෙක්ම උපදින්නේ වෙනස් දරුවෙක් විදියට. වෙනස් දරුවෙක්. ඔහුට වෙනම බාකෝඩ් එකක් තියෙනවා. ඒ බාකෝඩ් එක ඔහුට හැදෙන්නේ ඔහුගේ පරපුරේ ජාන වලින්. DNA. right DNA වලින් තමයි එන්නේ. හැබැයි ඒ ජාන වලින් උරුම කරගන්න එකත් ඊට පස්සේ ඔහුගේ හાર્ඩ් කෝර් එක හැදෙනවා. හાર્ඩ් කෝර් එක කියන්නේ ඔහු උපන්නාට පසු හැදෙන වටපිටාව. ඔහු උපන්නාට පසු හැදෙන වටපිටාව. ඔහු හිටපු ගේ, ඔහුගේ පරිසරය, අම්මා තාත්තා, වටේ අය මේ ඔක්කොම විසින් තමයි ඔහුගේ හાર્ඩ් කෝර් එක හදන්නේ. right? ඒ හાર્ඩ් කෝර් එක දැන් අපි දැන් සමහරලාට තියෙන්නේ ඕන කෙනෙක් මොනවා හරි ඒ පුද්ගලයාව දැක්කේ නැති වුණත් ඒ පුද්ගලයා ලියපු පොතක් නම් කරපු දෙයක් නම් මෙයාගේ කියලා අඳුරගන්නේ. අනන්‍යතාවයක් තියෙනවා. ඔව් ඒක තමයි ඒ හાર્ඩ් කෝර් එක. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් මම මොනවා කරත්
කාට හරි කියන්න පුළුවන් මේක අජිත්ගේ වැඩක් තමයි කියලා වෙලා. මොකද ඒකට අර හાર્ඩ්කෝර් එක රිෆ්ලෙක්ට් වෙනවා අරකින්. හරිද? එතකොට මේ වෙනම අපේ රටේ ඉපදිලා ඉන්න මේ 2 කෝටි 20 ලක්ෂයකටම වෙනම බාකෝඩ් එකක් තිබුණා. වෙනම හાર્ඩ්කෝර් එකක් තිබුණා. හැබැයි ඔයා දන්නවද මේ 2 කෝටි 20 ලක්ෂයෙන් අපි කියමුකෝ මේකෙන් ඡන්දෙ දෙන්නේ කෝටියක් කියලා. ලෝ වැඩිහිටි මිනිස්සු කෝටියක් කියලා අපි කියමුකෝ. මේ මිනිස්සු ඔක්කොම හිතන්නේ එකම විදියකට. එහෙම නැත්නම් විදි දෙකකට. කොහොමද 2 කෝටියක් මේ බාකෝඩ්ස් තියෙන මිනිස්සු එකම විදියකට හිතන්නේ? එඩියුකේෂන් සිස්ටම් එක. ඒ කියන්නේ මේක කැටගරිස් දෙකකට දානවා. දාලා හදනවා බොක්සස් දෙකකට දාලා හදනවා මේ ඔක්කොමලා. right? කොහොමද ඒක කරන්නේ? මේ පැත්තේ තියෙනවා ගස්ලබු జాතිය. රෙඩ් ලේඩි. රෙඩ් ලේඩි කියලා වෙලා ගෙඩි జాති ගස්ලබු జాතියක් තියෙනවා. ඒවා හරි ලස්සනයි ලොකෝ. ඒක හදලා තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් විදියට. අර කට්ට එහෙම හොඳ හයියයි. right? ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් විදියට වර්ධනය කරලා තියෙනවා. ඒකේ ඇට නැහැ. නැවත පළහට ගැනීමක් නැහැ. ඒ කියන්නේ ඊළඟ පරම්පරාවක් රැගෙන යාමේ ඇබිලිටි එක හැකියාව ඒකට නැහැ. ඒක කරලා තියෙන්නේ ඒක ජානමය වශයෙන් ඒක සංවර්ධනය කරද්දී ඒ තරුණ අවදියේදී ඒ ගෙඩිය ඇතුළෙන්ම එනවා ටර්මිනේටර් ජීන් කියලා ජීන් එකක්. එතකොට මේ ටර්මිනේටර් ජීන් එකෙන් කරන්නේ එහි රීප්‍රොඩක්ටිව් ඇබිලිටි එක නැවත පරපුරක් නිර්මාණය කිරීමේ හැකියාව කපලා දානවා. හරිද? එතකොට ඒ වගේ අපේ අධ්‍යාපනය විසින් අපේ දරුවාගේ මේ නැවත පරපුරක්, ඒ කියන්නේ ඊළඟ පරපුර හැදීමේ හැකියාව විනාශ කරන්නේ චින්තනමය වශයෙන් පරපුරක් නිර්මාණය කිරීමේ හැකියාව, නව නිර්මාණය කිරීමේ හැකියාව, අලුත් දේවල් කිරීමේ හැකියාව කපලා දානවා. මේ ඉන්නේ දරුවෝ හදන්න පුළුවන් විතරක් හිතන්න බැරි ප්‍රජාවක්. ඔහුට අලුත් යමක් කරන්න බෑ. චින්තනයේ නිදහස අහෝසි වෙලා තියෙනවානේ. නිදහසමත් නෙමෙයි. ඒ නිර්මාණශීලී හැකියාව. ඒකට කියන්නේ මේ intuitive power. right? intuitive power කියන්නේ මේ intuition කියන්නේ ඔයාට එනවා ඔයා උපදිනකොට බලයක් මේ විශ්වීය කියන බලයක් නෙමෙයි. ඒ ඔයාගේ ඥානමය වශයෙන් භෞතික වශයෙන් ඒක එනවා. ඒ කියන්නේ intuitive power. ඒ කියන්නේ ඔයාගේ අම්මගෙනුත් එන්නේ නැහැ, තාත්තගෙනුත් එන්නේ නැහැ, වටපිටාවෙනුත් එන්නේ නැහැ. නමුත් ඔයා හිතලා යමක් කරනවා. ඒ හරහා ඒ ලැබෙන. ඔයා හිතලා යමක් කරනවා. ඒක උඩ තමයි මේ survive වෙන්නේ මිනිස්සු. right? මිනිස්සු දැව දන්නා කුඩා ළමයෙක් ඔයා හොඳට බලන්න. කුඩාම ළමයෙක් කොහොමද ඇඳෙන් බහින්නේ කියලා. දැන් අම්මා බහින්නේ ඇඳෙන් මේ පැත්තට කකුල් දෙක තියලානේ. right? හැබැයි කුඩා ළමයෙක් ඇඳෙන් බහින්නේ කොහොමද? පස්සෙන් පස්සට ඉස්සෙල්ලා කකුල් දෙක බිමට දාලා දාලා ඉවරලා කකුල් දෙක බිම වැටුණාට පස්සේ තමයි එයා කෙලින් වෙන්නේ. ඒක කොහොමද එයා ඉගෙන ගන්නෙ? අම්මා බහින්නේ පස්සෙන් පස්සට නෙමෙයිනේ ඇඳෙන්. අරයා බහින්නේ කොහොමද? මේක තමයි survival technique එක. මේ මානවයා මේ මුළු විශ්වය පුරාම පැතිරෙන්නේ ඔහු සතු වෙච්ච මේ සුවිශේෂ හැකියාව නිසා. ඔහු මේකට ඔරොත්තු දෙනවා. ඔහු උපදිනකොටම පොසිටිව්. ඔහු ධනාත්මක තමයි. ආයි උගන්න මුතුවෙන් ධනාත්මක චින්තනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොබ්බම කතාව. ධනාත්මක චින්තනය ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ යන්නම එපා අහන්න. ඕක ඇහුවොත් ඔබට මිග්‍රේන් උදේට වමනය දිගටම ඇහුවොත් අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. හරිද? ඒක ඇවිල්ලා රස්සාවක්. ධනාත්මක චින්තනය ගැන කතා කරන හැම එකෙක්ම කරන්නේ රස්සාවක්. කියන්නේ පොසිටිව් තින්කර්ස්ලා මේ කරන්නේ රස්සාවක් පමණක් විතරක් කියලාද ඔබ කියන්නේ? මම කියන්නේ එහෙම. මම කියන්නේ පොසිටිව් තින්කින් නෙමෙයි. ඒකට දාපු නමක් ඒක. දැන් ඔයාට ඒක ඒ කියන්නේ ඔයාට ඒක රස්සාවක් විදියට කරනවා නම් ඒකට මොකක් හරි දෙන්න එපා. ඔයා ධනාත්මක නැත්තවට වාහනයක් අරගෙන පාරේ යන්න පුළුවන්ද කියන්නේ? මේක හැප්පෙයි. මල මගුලයිනේ මේක හැප්පෙයිනේ කියලා ගෙදර ඉන්න වෙනවානේ. මේ වාහනය ගාල තියෙන විශ්වාසය කොහොමද ඔයාට හැදෙන්නේ? මේක කැඩුනොත් එහෙම දැන් මෙහෙම ගිහිල්ලා ප්ලේන් එකක යන්න පුළුවන්ද මිනිහෙකුට? හුස්ම ගන්නවත් බෑනේ එහෙම ගත්තොත්. ඔව් නේ අර අහස උඩ ඔක තියෙන්නේ කොහොමද? ඔක කඩා වැටෙන්නේ නේ. ඒ හින්දා ඒක විෂයක් නෙමෙයි කතා කරන්න.
දැන් මම අතන්ට ආපහු වෙනවා මේ ඔබේ අධ්‍යාපන කොහොමද හැඩගැසුනේ කියලා කිව්වා. දැන් මුලින් කිව්වා මේ එතකොට මේ විභාග ධාරාවන් වලට ඔබ මුහුණ දුන්නේ නැද්ද? මොකක්ද ඒතර? රයිට් මට විනාඩියක් දෙන්න. හරි? මට විනාඩියක් දෙන්න මං කියන්නම්. ඔබේ ව්‍යාපාරයක් ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සාර්ථකම ව්‍යාපාරයක් බවට පත් කරගන්න මේ වන විටත් ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සහ වෙළඳ සන්නාම 500කට අධික ප්‍රමාණයක් අපත් සමග අත්වල් බැඳගෙන සිටී. දැන්වීම් කරන සහ අලෙවි කරන ශාස්ත්‍රීය වසර ගණනක අත්දැකීම් සමග ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය අදම අත්විඳින්න. ව්‍යාපාර ප්‍රවර්ධනය, වෙළඳ දැන්වීම් නිර්මාණකරණය, වෙළඳ දැන්වීම් හඬ සැපයීම ඔබේ ආයතනයේ සමාජ මාධ්‍ය මෙහෙයවීමේ සිට සියලුම ප්‍රවර්ධන කටයුතු දිවයිනේ අඩුම මිල ගණන් යටතේ ප්‍රවීණයන් හරහා වැටිම අනර්ගත්වයෙන් අදම සිදු කරගන්න. පැය 24 තුළ ඔබට සුදුසු ඕනෑම වෙලාවක අපට කතා කරන්න 077 46 58 684.